नमो तस् भगवतो वरहतो सम्मा सम्बुद्धस्ස. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධයන් වශයෙන් අපි සිටිවි ඒ පැත්තට හරවනකොට සසර දුකින් මිදීමේ කියන පරමාර්ථය තමයි අපේ සිත්වල මතුවේ අදහස. ඒකට සසර දුකින් මිදීමේ කියන කතාව උදාකාර නිරවුල් කරලා ගන්නකොට නිරන්තරයෙන් අපේ සිතිවිලි දිගින් දිගට සංසරණය වීමේ අවස්ථාවේදී ඒවා ASCII ඒ සංසරණය වීමේ අවස්ථාවේ ඒ සිතිවිලි ASCII පීඩාදායක තත්ත්වයන් මතුවීම නවත්වා ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ පීඩාව කියන අයිතිවාසිකම අපට කොහෙන් එනවාද කියන එක අපි තේරුම් ගත්තොත් විතරයි ඒ අදහස සාර්ථක කරගන්න අපට පුළුවන්. එසේ නැත්නම් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙලා මේ වචනය හිතේ දරාගෙන දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගත්ත පමණින් ඒකට කිසිම පිළිසරණක් හම්බෙන්නේ නැහැ. බලාපොරොත්තුෙන් මිය යන එක විතරයි අපිට කරන්න සිද්ධ. බලාපොරොත්තු විතරයි එතන වැඩ කරන්නේ. එකෙන් අපි යම් කිසි රැවටීමකට මුලාවකට පත් වෙනවා විතරයි ඒක සිද්ධ වෙන්නේ. ඒතකොට මේ කාරණය එක්ක අපි සම්බන්ධ වෙනකොට ඒක නිසි ක්‍රමයට වැටෙනකොට එයාට වටහා ගන්න පුළුවන්, එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සිතිවිලි වල තිබෙන යම් කිසි තද සම්බන්ධතාවයක්, තද එක්කාසු වීමක් බාහිර දෙයක් එක්ක පවතින ප්‍රමාණයට ඒ අර දුක්ඛිත ස්වરૂපයේ කියන පීඩාදායක තත්ත්වය උදා වෙන බව ඒ පිළිබඳව පරීක්ෂණ හිතකින් යුක්තව බලන පුද්ගලයාට දැක ගන්න පුළුවන්. ඒකත් ටිකක් කල්පනාවෙන් බොහෝම සියුම්ව කරන්න ඕන වැඩක්. ඒතකොට ඒ ක්‍රියාව අපිට කරන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි ඒක අපෙන් කෙරෙන්නේ? මේ අපි සාමාන්‍ය අදහස සාර්ථක කරගන්න හිතනවා මිස ඇයි අපිට මේක කරගන්න බැරුව වීර්යය කරන්නේ කියන එක බලනකොට අපි ජීවත් වීම පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි අපේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ජීවත් වීම බලාපොරොත්තු. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ජීවිතය නිකම්ම ජීවත් වීම නෙවෙයි, හිතන දේ සම්පූර්ණ කරමින් ජීවත් වෙන්න. හිතන එක කිව්වහම හැම හිතවිල්ලක් අස්සෙම ඕනකමක් එක්ක තමයි අපේ සිත මතුවේ. ඕනකමක් එක්ක මිශ්‍ර නොවු සිතක් ප්‍රත්‍යඥ බුද්ධලේකුවේ ඇති වෙන්නේ කවදා. ඒක අනිවාර්යයෙන්ම ඒක සිද්ධ විය යුතුයි කියන තීරණය තමයි ගන්න වෙන්නේ. එතකොට ඕනකමී කියේ මොකද්ද? එතන තියෙන්නේ දෙකයි. එකක් නම් අර ජීවත් වීමේ ප්‍රධාන ඕනකම. ඒක එකක්. අනිත් එක මොකද්ද? ඒ ජීවත් වෙන අතර තමාගේ ඕනකම් සම්පූර්ණ වෙන්නේ. ඇයි මේ ඕනකම් සම්පූර්ණ කරන්න අපි මෙච්චර දඟලන්නේ? ඇයි? ඕනකමක් ආපු ඇටේ හිතේ තියෙන රිදුමක්. ඕනකමත් එක්ක එන රිදුම අපට තේරෙන්නේ නැහැ. ඕනකම ගැනයි අපට තේරෙන්නේ. දැන් මෙච්චර ඉක්මන් වෙන්නේ, මෙච්චර මහන්සි වෙන්නේ, මෙච්චර වියදම් කරන්නේ මොකටද කිව්වේ? අර සිතේ ඇතිවෙච්ච ඕනකම නිසා ඇතිවෙච්ච පීඩනයෙන් බේරෙන්නයි අච්චර ඉක්මන් වෙන්නේ. ඒකේ ඕනකම මොකක් හරි උපක්‍රමයකින් සරි කරගත්තත් ඊළඟට එනවා තව එකක්. ඒක වැල නිකඩි කවදාද අපි ජීවිතය අවසන් කරන්නේ? එදා වෙනකම් ඒ ඕනකම් වැල නවතින්නේ නැහැ. ඒකට බැලුවොත් මේ මොකද්ද මේ අපි මේ ඕනකම් ASCII බලපාන්නේ කියලා
අර අපි හිතන අර සනසිල්ල සැපය ඒ ඕනකම් සම්පූර්ණ කරපුවාම ලැබෙයි කියන හැඟීමයි අපට එන්නේ. ඒක නිසා උච්චාර මහන්සිය. ඒකට ඇයි මේ ඕනකම නැතුව ඉන්න බැරි? අපි ඇති කරගන්න ඕන කමක් නෙවෙයි. ඔන්න උතනයි මූලික රහස. අපේ ජීවිතය ඇතුලේ තියෙනවා තවත් එකක් එක්ක සම්බන්ධ වෙන ශක්තියක්. මේ ශක්ති පහක් තියෙන බව අපි කලින් කිව්වා. මේ ශක්ති පහම ඒවාට අයිති කොටස් එක්ක හැම වෙලේම පැන සම්බන්ධ වෙනවා. ඒ පැන සම්බන්ධ වෙන ක්‍රියාකාරීත්වය අපි නම් කරනවා ඕනකම. ඒ ඕනකම කියන එක අර අපිට දැනෙන්නේ මොන ආකාරයෙන්ද? අර ඇතුලේ තියෙන කාම ශක්තිය කියන කාන්දම් බලය ඊට අයිති කොටස එක්ක ලෝකේ සම්බන්ධ වෙනකොට ඇති වෙන රක්ති ගිනියම් වීම. අන්න ඒක උගලන්න බැරුව විජහට ඒක නිවා දාන්න. ඒකට දැන් මේක අපි නවත්තන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට විසඳුමක් කොයික අවස්ථාවක වෙච්ච වැඩක් තමයි අද මේ විස්තරයට හැදලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා කිපනම බුදුහාමුදුරන්ගෙන් කර්මස්ථාන ලැබෙන. ඒ කියන්නේ මේ කර්මස්ථාන ලැබෙනවා කිව්වහම දැන් මේ වර්තමානයේ සමහර යනවා එක තැන් වලට මේ කර්මස්ථානයක් අරන් ඉන්නේ. හරියට කරෝල රාත්‍රාක් ගේන්නේ. යනවා කර්මස්ථානයක් ගේන්නේ. ඒක කොහොම කරන එකක්ද? මේ කර්මස්ථානයේ කියන එක දෙන්නේ මොන දැනීමක් ඇතුවද කියන එක කවුරු ඒක ගැන විභාගයක් නැහැ. මේ කර්මස්ථානයේ කියන්නේ ඒ අවස්ථාවට තමාගේ සිත ක්‍රියා කරන පැත්ත පෙන්නලා දැකලා ඒ දකින්න ඒ දෙයින් තමාගේ සිත මුදවා ගන්න උපක්‍රමය. ඒ මුදවා ගන්න උපක්‍රමය ඉගෙන ගැනීම ඒ කර්මස්ථානයේ. ඒක අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක බුදුහාමුදුරන් බුදුවරයෙකුට පමණයි කරන්න පුළුවන්. ඕක කරන්න ගිහිල්ලා සරියුත්හාමුදුරු ලොකු පසුබෑමක් ඇති වෙනවා. පසුබෑමේ කිව්වහම උන්වහන්සේ පරාජය වුණා නෙවෙයි. උන්වහන්සේ කර්මස්ථාන දුන්නා. නමුත් ඒක ඒ බලාපොරොත්තුව අසාර්ථකයි. අනුරුද්ධහම බලාපොරොත්තුව අසාර්ථකයි. කලා මොනම එකක්වත් ප්‍රතිඵලයක් නැහැ. ඊපස්සේ බුදුහාමුදුරුවන්ට ගිහලා ඕකේ මේකයි අවල් එකයි වගේ. ඒක නිසා මෙහෙම වෙයි මෙහෙම වෙනකොට අදහිම කරපන්. එතකොට තමයි කාර්යය. ඇත්ත ඒ විදිහට කළා උන්වහන්සේ රාත්තු. ඉතින් ඔන්නෝම එකක් මේ කර්මස්ථාන ලැබුණේ ගේනික. එතකොට දැන් අපි කොහොමද ඕක කරන්නේ? එතකොට අපිට දැන් කර්මස්ථාන බලපාන්නේ නැද්ද? අපිට බලපානවා කාටවත් බලපානවා. ඒත් දැන් අපි කොහොමද? සෝකීය සත්‍ය තමාගේ සිතට එන ඒ අවස්ථාවේදී තමාට හැඟෙන දේ ඒ නිදීමට උවමනා කරන කරුණු මේ ධර්මඥානයේ දියුණු කොල්ලා දැනගෙන ඒ අවස්ථාවට ඒ දේවල් යොදමින් තමාගේ සෝකීය උත්සාහය යොදලයි දැන් රහත් වෙන අය රහත් වෙන්න ඕන. අද ඉතින් ඒක ටිකක් අඩුපාඩු කරන්නේ රහත්ී ගන්න බැරුව නගලන්නේ ඒ වෙලාවට ඒ කලෙත් හරියාකාර කරගන්න හැටි අපි හරියට ඉගෙනගෙන නැහැ. ඔය පාඩුව නිසා දැන් අපි හිමින් කරගෙන යනවා. බුදුරේකුගේ ලෝපහල වීමේ තියෙන වැදගත්කම බොහෝම කබල වෙච්ච හිතට උනා උන්වහන්සේ අවශ්‍යල අරගෙන ඉන්න මේ තමසිගේ தත්ත්වය හැටියට මෙන්න මෙහෙම පටන් ගන්නවා. මෙන්න මෙතනින් මේ විදිහට කරනකොට මේකේ ප්‍රතිඵල ලැබෙයි කිය. ඒත් දැන් මේ කර්මස්ථාන අරගෙන ගිය භික්ෂුන් වහන්සේලා කලින් භාවනා කළා. භාවනා කරලා උන්වහන්සේලාට පුළුවන් මට්ටමින් තම තමන්ගේ ඒ දැනීමට අනුව තමන් සිටිවිලි දියුණු කළා. නමුත් වමනා මට්ටමට ආවේ නැහැ. වමනා හැරෙන්න වැටුනේ නැහැ.
අන්න ඒක ලොකු පාඩුවක්. ඉතින් මේ අය හැබැයි කලකිරුනේ. අන්න ඕකයි මේකේ ප්‍රධාන කාරණේ නම් චිත්ත දියුණුව හෝ වෙනත් දියුණුවක් හෝ සාමාන්‍ය ලෞකික ක්‍රියාවක දියුණුවක් හෝ මොකක් හෝ එක පාරක් වැරදුන තරමින් යමෙක් කලකිරෙනවා නම් එමිහෙට කවදාක ජීවිතේදී එවැනි වැඩකින් සාර්ථකත්වයක් ලබන්න බෑ. එයා පණ ගැස්සෙන්න ඕන මේ මට මගේ නොදන්නාකම නුහුරුකම මොකක් හෝ මගේ දුර්වලකමක් විනා මේ වැඩේ තියෙන අසාරත්වයක් නෙවෙයි. ඒක නිසා ඒ දුර්වලකම හදාගෙන නැවත මම මේක කරන්න ඕන. මේ කරන අදහස ගත්තා. ඒක කෙරෙනකම් කරන්න ඕන. කියන හැඟීම ගන්න තුරු කවදාකවත් බෑ මොකකින්වත් ජයග්‍රහණයක්. ඒකට දැන් මේ වික්ෂුන් වහන්සේලා ඒ ඥානාන්විත කල්පනාව මත මේ අය බුදුහාමුදුරුවෝ ගාවට ආවා. නැවතත් කර්මස්ථානයේ තමන්ගේ දුර්ලභම් සොයා බලාගෙන මේකට කල යුත්ත අසාව දැනගෙන ඊට අනුව මහන්සි. එතකොට මේ හාමුදුරුවෝ එන්නේ සෑහෙන දුරක්. ඉතින් වයින් ගමන් කරන්නේ කාන්තාරයක් වගේ නිකම් ගස්කොළ නැති පිට්ටනියක් වගේ පාර්කින් එනවා. එනකොට මේ අයට ඈත මේ අර වතුර සීන්නා වගේ මිරිඟුව කියලා කියන්නේ ඈත පේන වතුර වගේ. නමුත් ළඟට ගියාට වතුර නැහැ. ඒක පොළවේ වාෂ්පයක් සූර්ය තාපයක් එක්කාසු වීමේදී අපේ ඇසට හමු කරන දර්ශන හැඩයක් ඒ මිරිඟුව. ඒක ඈත දර්ශන වලයි ඒ විදිහට පේන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ මේ මිරිඟුව දැක්කා. ඒක මේ මිරිඟුව දැකලා ඒ ගැන තමන්ගේ සිතිවිලි යොදවමින් එනවා. මේක අපි බලාපොරොත්තු වුණා මේම දෙයක්. නමුත් ඒක ළඟට එනකොට ඒක නැහැ. එතකොට ඊළඟට ජේතවනාරාමෙට කිට් වෙනකොට මහා විශාල වැස්සක් වැස්සා. වැස්සක් වැස්සාම ඒ වැස්ස වැහි වතුර පිරීලා ඒ පිරිච්ච වැහි වතුර වල තවත් වැහි පොද වැටෙනකොට මෙහෙම බුබුලු නගින්න ඒ වගේම ඒ බුබුලු පුපුරලා යන්න තව නගින්න ওই විදිහේ හැම වෙලේම වතුර බින්දුවක් වැටෙනකොට වතුර උඩට බුබුලක් මතුවෙනවා. මේකත් මේ හාමුදුරුවෝ දැක්කා. දැකලා බුදුහාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා ඒකට සැලකිලි පවත්වලා තමන්ට වෙච්ච දේ කිව්වා. වෙච්ච දේ කිව්වේ මෙච්චර කාලයක් අපි මේ චිත්ත දමනය සඳහා අපි නොයෙකුත් ලැබිච්ච අවවාද වලට අනුව කටයුතු ක්‍රියා කළා. නමුත් ඉතින් තාම අපට සෑහීමකටපත් වෙන්න තරම් ඒ වුමනා කරන සාර්ථකත්වයක් තාම හමුුනේ නැහැ කියන කතාව කියපු අතර අපිට මෙන්න මේ විදිහේ චිත්ත විකෘතියක් මෙන්න මේ දර්ශන මෙන්න මෙහෙම දර්ශන වලින් අපිට ඇති වුණා. චිත්ත විකෘතිය කියන්නේ අර කලින් තමයි යම් කිසි ප්‍රමාණයකට චිත්ත දියුණුවක් ඇති කරගෙන ආවා. ඒ චිත්ත දියුණුව සමාධිමය ශාන්ත නිර්වුල් ශාන්ත තත්ත්වයක් හදාගෙන යහම් පුරුලාවේ. ඒක ඉතින් తాවකාලික ශාන්ත භාවයක්. ඒක කියනවා සමාධිය කියලා. සමාධියට ධ්‍යාන වලටපත් වෙලා ඇති. ඒක කිසි බාධාවක් නැහැ. ඒ සමාධි වල ඒ ධ්‍යාන වල සකස් වීමෙන් තමාකට ලැබුණා වූ ආස්වාද රසය. ඔය හුඟක් වික්ෂුන් වහන්සේලාට ඔය හුඟක් භාවනා කරපු අයට ඒ කාලේ ඔය උත්තනයි ගිහිල්ලා හැප්පිලා නැවති. එක්තරා ආස්වාද රසයක් ඒ රසයෙන් ආස්වාදයක් විඳීම ඒ උන්වහන්සේලාට ඇති. ඒක සමාධි චිතේ ධ්‍යානයටපත් වෙච්චහම ඇති වෙන අමුතු රසයක්. ඉතින් ඒ රසය තමයි ලෝකේ බුදුන් පහළ වෙන්න කලින්
ඔය රසෙන් සීමා වුණා සියලු චිත්ත දියුණුව. ඒකට ඇබ්බැහි වෙලා හිටපු සමාජයකයි බුදුහාමුදුරුවෝ ලෝපහාම. නමුත් දැන් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ චිත්ත සමාධියෙන් ලැබෙන ආස්වාදයට ගිජු නොවි ඉදිරියට සිත පෙරලාගෙන අවසානයේ දක්වා බැඳීම් වලින් තොර වූ තත්ත්වයක් ලබා ගන්න ක්‍රමයටයි උන්වහන්සේ අවවාද දෙන්නේ. ඒකට දැන් මේ හාමුදුරුවෝ අර දියුණු කරගත්ත චිත්ත සමාධියත් එක්ක උන්වහන්සේලා වැඩමුණකොට අර මිරිඟුව දැක්කා. මිරිඟුව ඈත දැක්කා. එතකොට මේ වතුර වගේ පේන නිසා මේ එතන ගඟක්ද දන්නේ නැහැ කියලා. එතකොට ගඟක් එතන නෑ වතුරක්. අන්න එතන චිත්ත විකෘතියක්. ඒ අර සමාධිමය චිත්ත ස්වરૂපයක් එක්ක ප්‍රශ්නයක් මිශ්‍ර වුණා. ප්‍රශ්නයක්. මොකද්ද අපි බලාපොරොත්තු වෙනවා යම ඒක මේ විරිඟුව විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නැහැ නේද හම්බුනේ. දැන් මේ අපි නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙලා ගියා. ඒක හම්බුනේ නෑ. ඒකට අපි ආවේ ඒක නිසා. ඒත් දැන් මේ දර්ශනය තුලින් අපට නිකන් හැඟීමක් දෙනවා මේ බලාපොරොත්තු වෙන දේ හරියන්නේ. ඒත් දැන් මෙතන වරද තියෙන්නේ කොහෙද බලාපොරොත්තු ASCII කියන සාමාන්‍ය ඉන්දියා. නිකන් ඉන්දියා. නිකන් පුංචි හැඟීමක් පොඩ්ඩක් විතර සිටේ ගෑවිලා ගියා. ඊළඟට මේ වැස්සට අහු වෙලා දී බුබුලු පුපුරනවා දැක්කාම උන්වහන්සේ තවත් තත්ත්වයක් ඇති වුණා. එක තැනක එක විදිහකට දෙකක් ලෝක පහළ වෙන්නේ නැහැ. හැම තැනම හැම විදිහටම එක එක වෙලාවට හේතු සහිතව පහළ වෙන අක්ෂර පහළ වෙන ලකුණ මෙන්න මේ දී බුබුලු වලින් පෙන්නේ. මොකද වතුර බින්දුව වැටුණ තැනයි බුබුල මතුවේ. එතකොට ඒ වතුර බින්දුව වැටුණ තැන ඊ ආකාරයෙන් තවත් වතුර බින්දුවක් ඊ ආකාරයෙන් වැටෙන්න. එතන වැටෙන්න පුළුවන්. නමුත් ඒ ස්වરૂපයේ ප්‍රමාණය වතුර ඇතුළත් වෙච්ච බින්දුවක් වැටෙන්න. ඒ වගේ මේක වැටිලා හැදෙන බුබුලේ සම ප්‍රමාණයක් නැහැ විවිධ ප්‍රමාණයි ඒකෙති. ඒකට මේ ආම්දුගොල්ලන්ට තවත් කම්පනයක් ඇති වුණා. මේක මේව අපිට කතා කරනවා. මේවා මේ කියන්නේ මොකද්ද? හැම වෙලේම ඇති වෙන දේ එතනින් අවසන් වෙනවා මිස තවත් ඒ පිළිබඳව මුකුත් ඉතුරුවක් මොකක්වත් නැහැ නේද කියලා මේත් කල්පනා කරමින් යන ගමන තමයි බුදුහාමුදුරුවෝ හම්බෙලා මේ කතාව ඔක්කොම කිව්වා. ඔක්කොම කිව්වා මේ මිරිඟුවයි දී බුබුලයි යත්තන්න හිතිච්ච දේවලුයි ඔක්කොම කියන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ මේක අහලා ඒක හන්දිලා උන්වහන්සේ මෙන්න මේ අදහස් ටික ඉදිරිපත් කළා. යතා බුබ්බලකම් පස්සේ යතා පස්සේ මරික. ඒවං ලෝක අවික්කත්තං මච්චු රාජා නපස්සති කියලා බුදුහාමුදුරුවෝ මේ ගාථාව ඉදිරිපත් කළා. මේ බුදුහාමුදුරුවෝ ගාථාව කිව්වහම මේ අවසානයේට උන්වහන්සේ දෙන දේශනා සම්පින්දනයයි මේ ගාථාව කියන්නේ. ඒකේ තියෙන යම් කිසි සංඥා හැඟීම් ටිකක් තියෙනවා අර මුළු විස්තරේ. මේක දේශනාවේ සම්පින්දනයක් මේ ගාථාවල තියෙනවා. ඒකට පළමුවෙන්ම උන්වහන්සේ වදාලා මේ කියන දීබුබුලු ඒ වගේම මේ මිරිඟුව මේ දකින්න පුජ්‍යලයා ඒකේ යථා ස්වභාවය කියලා කතා කරනකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙලා ඒකේ පැවැත්ම මොන ආකාරයෙන් පවතී? ඒකෙන් කරන කෘත්‍ය මොකද්ද? කියන එක තමයි මේ උන්වහන්සේ මෙතන වදාළේ. යම් කිසි කෙනෙක් මේ බුබුලු සහිත තත්ත්වයක් මිරිඟු සහිත තත්ත්වයක් යථා ආකාරයෙන් බලනවා නම් ඒවන් ලෝකෝ අවික්කත්තං කියලා කිව්වා.
ඒ මොකද්ද ඒ? මෙන්න මේන් ගන්නා වූ ආදර්ශමත් හැඟීම ඉගෙනීම අවබෝධය මේ ලෝක පිළිබඳව නිරන්තරයෙන්ම ලෝකයේ කියලා කිව්වහම දැන් මේ අය කාටත් පුරුදුයි බොහෝ වාර ගන්න කියන ලෝකේ කියන්නේ පෙරළිය කියලා වෙනස් වීම. පෙරළිය වෙනස් වීම හැර ලෝක શબ્දයට වෙන අර්ථයක් දෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මෙතන වදාරනවා හැම චිත්ත පෙරළියකම ඒක චිත්ත පෙරළිය කියලා කිව්වහම සිතේ හැම වෙලේම අරමුණක් ඇති වෙනවා. අරමුණක් ඇති වෙන්නේ යමක් එක්ක ඉන්ද්‍රිය සම්බන්ධ වුණාට පස්සේ. එතකොට ඉන්ද්‍රිය සම්බන්ධ වෙන්නේ නිමිත්තක් එක්ක. ඒ නිමිත්ත කියන එක අපට තමයි නිමිත්ත. රාතන් වහන්සේලාට අනිමිත්තයි. එතකොට එතනත් එක්තරා රහසක් වැඩ කරනවා. ඕකට සම්බන්ධයි. එතකොට මේ නිමිත්තක් එක්ක තමන්ගේ හිත ඉන්ද්‍රිය සම්බන්ධ වෙලා පහළ වෙන හිත යම් ආකාරයකද සකස් වෙන්නේ යම් හැඩයක්ද ආකෘතියක්ද ඒ සිතේ පවතින ඒක තමයි අරමුණ කියන්නේ. එතකොට හැම අවස්ථාවකම නිමිත්ත එක්ක ඉන්ද්‍රිය ආශ්‍රය වැඩ කරනවා ක්‍රියා කරනවා. ඒ හැම අවස්ථාවකම සිතකුත් පාන. ඒ හැම පහළ වෙන හැම සිතකම අරමුණක් තියෙනවා. දැන් අපි කවුරුත් තේරුම් ගන්න ඕන අරමුණයි කියන්නේ මේ සිතේ සකස් වූ ආකාරය. එතකොට අරමුණු දෙකයි. ප්‍රධාන වශයෙන් කුසල ආරම්භනේ අකුසල. එතකොට අව්‍යාකෘත වශයෙන් රාතන් වහන්සේලාගේ ඒ ස්වરૂපයට අයිබු ස්වરૂපයක් තියෙනවා. උන්වහන්සේලාගේ කුසල අකුසල දෙක නැති නිසා. හොඳයි අපි ඊට මෙහෙන් ගන්නවා කුසල නිමිත්ත මොකක් හෝ වේවා. නිමිත්ත මොකක් හෝ වේවා තමන්ගේ සිත අර කුසල ආරම්භනේ තිබෙනවා නම් ඒකට කියන්නේ පින් හිත කියන්නේ. ඒ කුසල ආරම්භනේ සිත තියෙන්නේ කොහොමද? ඒ සිතේ නැත්තම් බලාපොරොත්තුවක් ඒ වගේම ගැටීම් ස්වභාවයක් ඒ වගේම මුලාවටපත් වූ ස්වභාවය. කියන මේ තුන නැත්තම් තමයි අරමුණක් කුසල බවටපත් වෙන්නේ. එතකොට මේ ඒකට අලෝභ දෝෂ අමෝහ කියන්නේ. එතකොට මේ වචන තුනෙන් අපි ලෝභ කරන්නේ, අපි ද්වේෂ කරන්නේ, අපි මෝඩකම් කරන්නේ. ඒක නිසා බොහොම ඉක්මනින් කුසල සිත හැදෙන හැටියටයි අපි කල්පනා. නමුත් අර කියන ක්‍රමයේ නීතිය යටතේ ඒ නිමිත්ත එක එක ආකාරයෙන් දැන් කෙනෙකුගේ මූණයක් දිහා බැලුවොත් ඒ මූණ අන්න ගල් වලින් හදාපු මූණක් නම් ඒකේ තරම් ඉරියව් වෙන්නේ නැහැ. නමුත් පණ ඇති මූණක් දිහා බලනකොට නානා විකාරයේ මූණෙන් පානවා. විනිස්සයි ස්පිය ගහයි නොයික් බැමනටවයි නොයික්. ඒ හැම අවස්ථාවකදීම අපේ සිතත් ඊට අනුකූලව අරමුණ වෙනස වෙනවා කියන්නේ ඒවා කැමැති දේවලුත් එතන තියෙනවා. අකමැති දේවලුත් තියෙනවා. ඉතින් ඒ කැමැති අකමැති දෙක එයා සතුටු ඡායාවක් දුන්නා නම් ඒක යා නැවත බලාපොරොත්තු වෙනවා. ඒකට එයා අකමැති ඡායාවක් හම්බුනා නම් ඒක යා පිළිකුල් කරනවා. මෙන්න මේකටයි අපි ලෝභ දෝෂ කියන්නේ. එතකොට ලෝභය කියන්නේ මොකක්ද? ඒක නැවත බලාපොරොත්තු වෙනවා යාගෙන් ඒ ස්වરૂපේ. ද්වේෂය කියන්නේ ඒක දෙන්න හොඳ නෑ. ඒකනේ ඔක වෙනස් වෙන්න ඕනේ කියලා තීරණය. ඉතින් අපි හැම කාරණයකම අපේ සිතේ ওই දෙක ඇති වෙනවාමයි. යම් කිසි ප්‍රිය ජනකක් හම්බුනොත් ඒක නැවත ලබන බලාපොරොත්තු අපේ තියෙනවා. ඒ වගේම අප්‍රිය ජනකක් හම්බුනොත් ඒක සදහටම ලෝකෙන් අයින් වෙන තත්ත්වයක් ගැන අපි. ඒ ඔය දෙකම මොනවද? කිව්වත් සිදු නොවන දේවල් කවදාවත් මේ ජීවිතේදී කියන්නේ කවදාවත් ලෝකෙ උපන් කෙනෙක් මේ ලෝකෙ ඇතිවෙච්ච දා ඉඳලා උපන් පුජ්‍යලිය හරි කවුරු හරි කවදාවත් ඔක ඉෂ්ට කරගෙන නැහැ. ඒ ඉෂ්ට කරගෙන නැත්නම් මොකද? ඒ ඉෂ්ට කරගෙන නැති ඡායාව හැඩය ඒක සාක්ෂිය නැත්නම් ඒක නිදසුණක් තමයි අර හාමුදුරුවෝ
දැක්ක මිරිඟුවේ තියෙන මොකක්ද අපිට පේන දෙයක් අපිට සාමාන්‍ය ඇහැට හමු වෙන දෙයක් විතරයි ඒක තීන දෙයක් නෙවෙයි කියන එක මිරිඟුවෙන් පේනවා. එතකොට බුදුහාමුදුරුවෝ දාන යම් කිසි කෙනෙක් මේක ගැන නිරන්තරයෙන් තමාගේ සිතෙන් ඒක විශ්ලේෂණය කරලා කල්පනා කරලා ඒක තීරණයකට බහිනවා නම් ඒක නිරන්තරයෙන් තමාගේ ස්පර්ශයෙන් කල්පනාවෙන් ස්පර්ශ කරමින් බලනවා නම් ඒ වගේම ඒ පුද්ගලයා ඒ මුලාවටපත් නොවින තත්ත්වයක් එයාගේ සිතෙන් මතු කර ගන්නවා නම් එයා කවදාකවත් එයා මාර මච්චු රාජ කියලා කතා කළේ මරණයට කවදාකවත් එයාට හමු වෙන්නේ නැහැ. ඒකත් දැන් අපි මච්චු රාජ නැත්තම් මරණය ගැන කතා කරනකොට අපි හිතනවා එයා කවදාකවත් මැරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ පෙන්වන්නේ කවදාකවත් තමාගේ බලාපොරොත්තුවට අවහිරයක් කොයිම තැනකවත් තේන්නේ නැහැ, දකින්න හම්බෙන්නේ නැහැ. ඒක කාන්තෙන් සාර්ථක වෙනවා කියන එක මේ බුදුහාමුදුරුවෝ වදාළා. මේ මාර શબ્දේ හැම වෙලෙම අවහිර විරුද්ධත්වය මේ කියන්නේ ඒකට සිදු නොවීමට වැඩ කිරීම අන්න ඕකටයි මේ මාර කියන શબ્දයෙන් පෙන්නන්නේ. ඒකට අපි මරණය තමයි අරන් තියෙන්නේ. නමුත් ඒක අයින් කරන්න ඕන. මාර කියන්නේ අවහිරේ විරුද්ධත්වය. දැන් මේ බුදුහාමුදුරුවෝ වදාරනවා යම් කිසි කෙනෙක් මේ මිරිඟුවත් ඒ වාගේම අර දීපු විශ්ින් මිනිසාට පෙන්නපු නැත්නම් ඒ දර්ශනයේ දුන්න කරුණු යම් කිසි කෙනෙක් යථා තත්ත්වයෙන් කියන්නේ ඊට සමාන ස්වરૂපයක් තමාගේ සිතුම් පැතුම් වල තියෙන බව යමෙක් හිතලා හිටන් ඒ ආස්සේ තමාගේ සිතවිලි සංවිධාන කරනවා නම් ඒ පුද්ගලයාට අර මරණය හමු වෙන්නේ නැති කී මොකද්ද එයාගේ සැපයට අවහිරයක් කවමදාක සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි පෙන්නන්නේ. අපේ බලාපොරොත්තුවත් අපි හැම වෙලේම දුකෙන් ඈත්ලා ඉඳීමේ අපේක්ෂාවක් හැඩගැස්මක් තියෙනවා. ඒකට අපේ ඕනකම විනාශ කරගන්නෙම අපිමයි ඕනකම විනාශ කරගන්න. ඒ මොකද දැන් යම් කෙනෙක් අත්තක් කපන්න ගිහිල්ලා අත්තේ කොනේ වාඩි වෙලා ඉඳගෙන මුලින් කැපුවොත් ඒ මිනිහා බිමට වැටෙන්න ගහන්න ඕනේ නැහැ. එතකොට දැන් ඒ මිනිහා වැටෙන්න නෙවෙයි ඒ අත්තෙන් කපන. අතින් ඉඳන් කපන එක ලේසි. ඒක නිසා බොහොම හොඳට ජන්වියට වාඩි වෙලා ඉඳන් කපනවා. කපුවාම කැවිච්ච ඇටි වැටෙනවා. ඒත් දැන් මෙයාව බිම දාගත්තේ ආමයි. ඒතකොට අන්නේ වගේ අපේ ඕනකම අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන යම් කිසි සුහද ස්වરૂපයක් නැති කරගන්නේ අපි. ඒ අපි කියේ මොකද? අපි කියලා පුද්ගලෙක් නෑ ඒක. අපි අනාත්මීය ස්වરૂපයෙන් පෙන්වන්න ඕන. නමුත් මේ අපි කිව්වේ ඒ වෙලාවට අපේ ළඟ තිබිලා යෙදෙන ශක්තිය ඔක්කොම ආත්මීය නම් තමයි හඳුන්වන්නේ. ඒකට අපේ මෝඩකම්, අපේ නොදන්නාකම්, අපේ නූගත්කම්, අපේ නොහැටෙනකම් මේ ඔක්කොම අපි. ඒ ආගේ අයිති. ඒක දැන් මෙතන මිනිහා කල යුතුයි. මිනිහා කල යුත්තේ අර තමාගේ ආත්මීය අයිතිවාසිකම් වශයෙන් තිබිච්ච දුර්වල පැත්ත. ඔක්කොම කඩා බිඳ පෙරවල් කරනවා. එයා කොහොමද බිඳෙලා ගන්නේ? දැන් මෙතන බුදුහාමුදුරුවෝ අදාළ පිළිවෙලට අර මිරිඟුව වශයෙන් අපේ ජීවිතේ මිරිඟුව වශයෙන් අපි දකින් ජීවිතේ මිරිඟුවේ ස්වરૂපයෙන් අපි දකින්න. ඒකයි මේ යම් කිසි කෙනෙක් යථා ස්වરૂපයෙන් ඒක ස්පර්ශ කරනවා නම් එයාගේ සැපයට හානියක් වෙන්නේ නැහැ කිව්වේ. ඒකට කොහොමද අපි මිරිඟුවේ ස්වરૂපයෙන් මේ ලෝකේ ස්පර්ශ? ඒකට අපි මෙන්න මෙහෙම ගත්තාම හරි ඒකට නිදසුනක් වශයෙන් බොහෝම හැඩකාර පුද්ගලයෙක් අපට හම් වෙනවා. බොහෝම හැඩයි ලස්සනයි පෙනුමයි සමහත ඔක්කොම සංසාරෙට දින අපේ පුද්ගලයා. ඒ දැක්ක හැටි
අපට එයාගේ දර්ශනයේ අපේ සිත උදම් වෙනවා අර බැඳීම අවදි වෙනවා සිත ඇතුලේ තියෙන කාම ශක්තිය. ඒ කාම ශක්තිය ඒ ඇතිවුනේ මොකද? අපේ ළඟ කලින් තියෙනවා මේ හැඩ, මේ උස, මේ මහත, මේ ප්‍රමාණය, මේ පාට තියෙනවා නම් ඒ වායි අපට ආස්වාදයක් ලබන්න පුළුවන්, රසයක් ලබන්න. ඒ අන්නේක උඩ ඒවා අපි ලැබී හිතුනේ මොකද? එහෙම බොහෝම එක එක තැන්වලදී අපි රතු මොකක් පාට දැකලා සතුට වෙලා තියෙන්නේ. ඒක තනික. තවත් ප්‍රමාණය දැකලා සතුට වෙලා තියෙන්නේ. මේ වෙලාවට ඒක తాවකාලික සතුටක්. ඒවා නිකන් තපෙනී යන එවෙලම විදුලිය වගේ යන්නේ. ඔය ඔක්කොම මූල්‍ය ප්‍රතිවිරුද්ධ සත්‍යයක් එතන. ඒතර තියෙන සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ සත්‍යයක්. දැන් අනේ කෙනෙක් කාර්යයක් අරගෙන විශේෂයෙන් මේකට ආශිර්වාදයක් ලබන්න ඉතින් පූජනීය ස්ථානයකට ගියා. ගිහලා එනකොට ඊහගේ අලුත්ම කාර්යකින් දොර වැහෙච්චා. ෆොකස් ගාලා ගහනවා දොර වැහෙච්චා. ඉතින් දැන් මේ මොනසෙට උනේ මොකක්ද? අර කාර්යක ගත්තේ බොහෝම ජන්දියට එන්න. සරුසාරව ඉතින් වටපිට බල නිකාම් එන්න. දැන් මෙතන මගදීකට ගගහා එන්න පටන් ගත්තා. දොර ගහනවා. දැන් බලමු මේ කාර්යයෙන් බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද හම්බුනේ. ඉතින් පස්සේකට කලින් දුරීව අර පිළිවෙත් කරමින් මිනිහා හරි ගස්සගෙන තියෙනවා. බොහෝ අවස්ථාවලදී මේ කාර්ය කියන්නේ අවිඥානික වස්තුවක්. අපි ගත්තොත් සවිඥානික වස්තුව ගැන නම් ගන්න බෑ. හිතන ඒවා මුකුත් කෙරෙන්නේ. ඒ වස්තුවේ හැටියට අනුකූල වෙනවා මිස මිරිඟුවේ ඈත පේන නිසා මිරිඟුව පස්සේ දුවනවා මිස මිරිඟුවේ වතුර බොන්න බෑ කවදා. අන්නේ වගේ සවිඥානික වස්තු වල නම් බොහෝ සැරයි ඒ හිත බුදේ කවදාක සවිඥානික වස්තුන් සිදු කරගෙන කොහෙත්ම හම්බෙන්නේ. මොකද ඒ වස්තුවේ තියෙනවා එක්තරා රටාවක් ඒක ක්‍රියා කරන. අප හිතන රටාවේ වස්තු තුල නැහැ. මේ රටා දෙකක් එක්ක හැප්පෙනකොට වෙන්නේ දෙන දෙපැත්තම කරදරේ අර නැති අමාරුවකට වැටෙනවා මිස තමා අපේක්ෂිත තත්ත්වයට වැටෙනවා. එතකොට මේ ඔක්කොම ලෝක ස්වභාවය. ඒකට දැන් මෙතන බුදුහාමුදුරන්ගෙන් වැටහීමක් මේ අවවාදයක් ලැබෙනවා. මේ ඒක ගැන අපි අර නිරිඟුව ආකාරයෙන් හිතන්න. ඒකයි බුදුහාමුදුරන් ලැබෙන අවවාදය. වෙන මොකුත් නෙමෙයි. මොකද්ද මේ හිතනවා කිව්වේ? ඕනම වස්තුවක්, ඕනම දර්ශනයක්, શબ્දයක් හෝ මොකක් හෝ තමාට හම් වෙන දේ. ඒ දේ යම් කිසි විලාසයක් තියෙනවා. හැඩයක්, වර්ණයක්, ප්‍රමාණයක් මේ ආදී ඔක්කොම තියෙන්න පුළුවන්. ඉතින් ඒව දකින්න. දැකලා ඒ වස්තුවේ අර මිරිඟුවේ වතුර බොන්නේ හිතන්න නැතුව වගේ මේක ඈතට පේන්නේ ඔබ තමයි ළඟට ගියාට ඔගේ වස්තුව නෑ. වතුර බොන්න නම් පොකුණක අලින්දකට යන්න ඕනේ. පරිදි උත්තර ඔය පේන්නේ වතුර නෑ කියලා හිතන්න වගේ. අපි හැම වස්තුවක් ගැනම ලෝකීය හැම දෙයක් ගැනම අපි හිතන්න ඕනේ. මේ අපිට මුකුත් හිතන්න බෑ ඒ වස්තුව ගැන. අපිට තියෙන නිකම් ඉන්න එක. මොකද ඒකේ මේ පෙන්නන දේවල් ඔතන නැහැ. අර මිරිඟුව වගේ කියා යමක් හිතනවා නම් ඒ හිතන සිතුවිල්ලෙන් එයාට සිද්ධ වෙන්නේ මොකක්ද? අර නිරන්තරයෙන් සිත ලෝභ ද්වේෂ මෝහ මානිච්ඡා ක්‍රෝධාදීට වැටෙන මේ සිතුවිලි ස්වરૂපය මේ රටාව කොතනකදවත් පාවිච්චි වෙන්නේ නැතු යනවා. ඇයි? ඒ දර්ශනය දැක්ක විතරයි යාට මුකුත් හිතන්න අවසර නැහැ. කාගෙන්ද? එයාගෙන් ඒ ගැන කිසිම දෙයක් හිතන්න අවසර නැහැ. අවසර නැති කියන්නේ එයා දන්නවා ඒක හිතුවට ඒ දෙයක් කෙරෙන්නේ නැති දෙයක් මම මේ හිතන්නේ. එහෙම නෙවෙයි. ඒකෙන් ලැබෙන යමක් ඇති. මොකක් හෝ දැන් නරියෙක් ගෙනාවනම් හූ කිය. ඉතින් හූව බාර ගන්නවා. බල්ලෙක් ගෙනාවනම් බුරයි. බිරුව බාර ගන්නවා. නැතුව නරියට කියලා බිරුම කරන්නයි බල්ලට කියලා හූ කියවන්නේ නැහැ. ඒ නිසා අපි මුකුත් හිතන නෙමෙයි ලැබෙන දේ ප්‍රයෝජනයට ගන්නත් පරිහරණය කරන්නත් අවස්ථානුකූලව ඒ යම් කිසි
ගනුදෙනුවක් කරගන්න විතරක් අපිට ඉඩකඩ තියෙනවා. මෙහෙම වෙන්න ඕනේ කියලා මෙන්න මෙහෙම කරගන්න ඕනේ කියලා කිසිවකින් හිතුවත් යම් කෙනෙක් එතනම දුක තියෙනවා කිව්වා. ඒ මොකද ඒ දුකේ කිව්වේ සිද්ධ වෙන්නේ නැති නිසා නිර්භයව කිසි පැකිලීමක් නැතුව බුදුහාමුදුරුවෝ එතන දුක තියෙනවා කිව්වේ හිතුවත් දුක් සිද්ධ දුක් වෙන වෙතනට සිත වැටෙනවාමයි. මොකද ඒ දේ සිද්ධ වෙන්නේ නැති නිසා. අන්න එතකොට දැන් මොයින් වෙන්නේ මොකක්ද? ඒ විදිහේ තීරණයක් ගත්ත හැකි. බාහිර ලෝකේ නිසා. බාහිර ලෝකේ නිසා. Tamanne නරක හිත් පහළ වෙන්නේ නැහැ. ඇයි? කිසි දෙයක් හිතන්නේ නැහැ ලෝකේ. ඒකෙන් මුකුත් නැහැ මට. මට මිනිහෙක් පේනවා, මට ස්ත්‍රී රූපයක් පේනවා, මට කපුටෙක් මේ ඔක්කොම මට පේනවා. ඒ අයගේ ශබ්ද ඇහෙනවා. හරි. අපි හඳුනනවා එච්චර. ඉංගහ මුකුත් නැහැ. ඇයි යා හොඳ කරනක? ඒක නම් කියන්න බෑ. ඒක තමයි දන්නේ නැත්තේ. ඒ ජීවිතයේ අවසන් වෙන තුරුත් හොඳද නරකද කියලා කියන්නේ. ජීවිතේ අවසන් වුණාට මැරිච්ච දාට ඕනනම් කීයේ හැකි යාගේ ගණන් කියලා බලලා සාමාන්‍ය කොච්චරද කියලා බලලා වැඩි හරිය ටිකක් එන්නේ හොඳට ඉඳලා තියෙනවා. මොකද නරක 18යි හොඳ 33ක් කරලා තියෙනවා. ඉතින් වරදක් නැහැ. ගාන හරි එක නිසා ඉන්දියන් හොඳයි කියනවා. නැතුව හොඳ කවුද නරක කවුද කියලා මැරෙනකන් කියන්න බෑ. ඒක නිසා අපි දන්නේ මේ ලෝකයේ තියෙන වස්තු වල ඇති. ඒක නිසා මුකුත් අපිට හිතන්න අවසර නැහැ. හිතන්නේ නැත්නම් අපිට දුකක් නැහැ බාහිර ලෝකයේ පිළිබඳ. එතකොට දැන් මේ ඒක මිරිඟු කතාව. දැන් මෙතන තව එකක් තියෙනවා බුබුලු කතාව. ඊයේ බුබුලු කතාව. මොකක්ද මේ කියන්නේ? හැම වෙලෙම වතුරට වැටෙන හැම බිඳුවකින්ම කුංචි හොල් ලොකු බිඳුවක් බුබුලක් වටේන එවලුනේ. එතකොට දැන් මේ විදිහේ හිතන්න පුළුවන් මොකක් ගැනද? කොයි රාමයේ ගත්තා හිතගෙනමයි ඒකේ උදාහරණයක් දෙන්න වෙන මොකක්වත් ගැන දෙන්න බෑ. ඒක උදාහරණ කරන්න බෑ. සිතගෙන විතරයි. ඇයි සිතගෙන විතරක් කිව්වේ? සිතගෙන විතරක් කිව්වේ නානා තරා තිරංගල නිමිති ඉන්ද්‍රිය මාර්ගයෙන් අපේ පදවතට වදිනවත් එක්කම සිතක් පහළ. ඒ ඉන්ද්‍රියට අරමුණක් මේ නිමිත්තක් එක අහු නොවුනොත් කොයි වෙලාවකවත් සිතක් පහළ වෙන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රිය වලට වැටෙන ඒ අරමුණු හරියට අර වතුර බින්දුව වගේ. ඒකට හය පැත්තකින් වැටෙනවා. ඊළඟට ඒ ඔක්කොම එල්ල වෙන්නේ අර ඔක්කොම වතුරට වැටෙනවා වගේ. අර හදවතේ සිත් පහළ වෙන කොටසට මේක සම්බන්ධ වෙච්චාම සිතක් පහළ වෙනවා. ඒ සිත එක සිතක් පහළ වෙච්චාම ඒ සිත වගේ තව හිතක් පහළ වෙන්නේ නැහැ. එක වෙලාවක පහළ වූ ආත්මයකදී අපි කියමු මේ මොහොතේ දැන් මම පහළ කරන හිත ඊට පස්සේ නිවන් දකින්න තුරු කවමදාකත් ඒ ආකාරයේ ඒ හැඩේ ඒ රසයේ හිතක් කවදාකවත් පහළ වෙන්නේ. ඒක නිසා වරක් කළ දේ නැවත වරක් කරන්න බෑ ලෝකේ කාටවත්. ඒ නම කියලා ඊට සමාන කිට්ටුව යන මිස ඒ වැඩේම කරන්න බෑ. ඒක හේතු තියෙනවා ලෝකෙත් වෙනස් වෙනවා කරන පුජ්‍යලයක් වෙනස් වෙනවා කරන්න යන ආවුදත් ඔක්කොම වෙනස් වෙවි කරන නිසා ඒක කරන්න බෑ. ඒකට දැන් අර බුබුලු උදාහරණයට අරගෙන මේ හාමුදුරු ගොල්ලන් බුදුහාමුදුරු වදානේ කොහොම මොකක්ද හිතන්නේ? හැම අදහසක් හැම සිතිවිල්ලකම හැම සිතිවිල්ලක්ම පහළ වෙන්නේ අර නිමිත්තක් සම්බන්ධයෙන්. ඒක නිසා ඒ හැම සිතිවිල්ලකම යම් කිසි ප්‍රමාණයක වතුර ප්‍රමාණයක් ඒක තියෙනවා. නමුත් ඒ වතුර ප්‍රමාණය ඒකේ තිබුණාට බුබුලේ ඇතුලේ හිස්. ඒ වගේම අපේ හැම වෙලෙම සිතක් පහළ වෙනවා ඒකේ යම් අදහසක් තියෙනවා. ඒ අදහසක් ඒකේ ගැබ්දෙනවා මිශ්‍ර වෙනවා. දැන් කුණු වතුරට වැටුනොත් කුණුත් එක්කයි බුබුල හැදෙන්නේ. හොඳ වතුරට වැටුනොත් හොඳ එක්කයි බුබුල හැදෙන්නේ. මේක මේ ඒ සිතේ පහළ වෙන ඒ අදහස් වල එකකවත් නැහැ සාරවත් ගතිය ඔක්කොම හිස් කිව්වේ වටිනා කමින් තොර
දේවල් තමයි ඔය සෑම සිතිවිල්ලම. ඒකට සෑම සිතිවිල්ලකම ඕක තියෙනවා කිව්වහම එහෙනම් දැන් අපි අසාර දේවල් මෙච්චර කල් හිතුවේ කිව්වොත් ඒ කාන්තෙන් මේව. සාර දේවල් පිළිලා. ඇයි? අපි මේ විඳින ලෝකයක් අල්ලගෙන ඒ වගේම බාහිරේ අපිත් අල්ලගෙන ඉන්න තැනත් අල්ලගෙන ජාතිය ආගම කුලේ ඔක්කොම අල්ලගෙන විඳින දුක් දිහා බලපුවාම මේ කිසිම අසාර තත්ත්වයක් අපේ සිතිවිලි වල පාවිච්චි කරපු බව දාකාර වෙයි. ඒකට දැන් නියම විදිහට මේ සිතිවිලි හිතන්නේ කොහොමද? ඒක දියබුබුලට ආකාර සමගල්ලා හිතන්නේ කොහොමද කිව්වොත් මේ පහළ වෙන සිතේ තියෙන ගතිය උතනින් මීවලයි. ඒක නැවතත් සිතක් පහළ වීමට උදව්වක් ලැබෙයි. ඒ නිසා තව සිතක් පහළ වෙයි. නමුත් ඔය එක සිතවිල්ලකවත් වටිනාකම ශ්‍රේෂ්ඨත්වය පිළිගත නැහැ. ඒක නිසා ලෝතුරා බුදුන් පසේ බුදුන් මහදාතන් වහන්සේලා බොහෝම වීර්ය කළා. අනාදීමත් කාලයක් ඔන්න ඔය සාරවත්කමක් නැති වටිනාකමක් නැති ඔය සිත නවත්තන්න. සිත නවත්තන්න, සිත නැති කරන්න, සිත පහළ වීම අවහිර කරන්න උන්වහන්සේලා මේ උත්සාහවත් උනේ ඔය සිටිවිල්ලෙන් කරපු ජාති ගණනාවක් අනන්ත අප්‍රමාණ ජාති වල ඔය සිටිවිල්ලෙන් කරපු අපංකම් තමයි තාම මේ විඳවන්නේ. ඒක නිසා ඒ සිත නැති වෙන තැනට වැඩ හදා ගන්නවා විනා මේ සිතේ වටිනාකමක් තියෙනවා, සිටිවිල්ලේ වටිනාකමක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. తాවකාලික වශයෙන් ලෝකීය වශයෙන් ගන්නකොට ඒ වැරොයි වටිනාකම අපිට පේනවා. නමුත් ඒ හැම වටිනාකමක් අස්සෙම දුකක් විඳින බව ටිකක් අවසල බලනකොට දැක ගන්න පුළුවන්. එතකොට ඒ හාමුදුරු ගොල්ලන්ට බුදුහාමුදුරුවෝ මේක විස්තර කරලා දුන්න විතරයි. ආයි කිසි ප්‍රශ්නයක් මොකුත් නැහැ. අර මගදී එන ගම මේ ගැන කල්පනා කරමින් ආපු විරිසක් ඒ වාගේම සිත සංසුම් භාවයට පත් කරගෙන යත් මේවා හිතුවේ. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක වදාරනවා සමගම. අර බොහෝ කාලයක් තිස්සේ අමතක වෙලා තිබිච්ච කවියක් මතක් වුණා. අපි මෙච්චර දවස් මේක කරගන්න බැරි වුණා. ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේගේ නිගමනයේ කාන්තෙන් සත්‍යයක් අපි හිතපු එක සිතිවිල්ලකවත් සාරවත්කමක් නැහැ. අපි හිතුවේ ලෝකයේ ඉන්න හිතාපු සිතිවිල්ල තමයි හැම එකටම අපිට වද දුන්නේ. ඉන්න හිතාපු නිසා ඉන්නවා, ඉන්න නිසා දුක් ලැබෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ ඉන්න හදන එක නෙවෙයි, ඉන්නකන් ජීවිතේ පාවිච්චි කරනවා. ඒක කරන්න දෙයක් නෑ ලැබිච්ච එක. නමුත් ඉන්න හිතයි කරනවා ලෝකෙම බලාපොරොත්තු වීම නැයි. ඉන්න හිතයි කිරීම ලෝකෙන් ලැබෙන දේවල් එක්ක තමන්ගේ බලාපොරොත්තු අයින් කිරීම දෙක අයින් වෙනකොට මෙතන වෙන්නේ මොකද්ද? තමාගේ අර බලාපොරොත්තු සංවිධානය කරන මූලික මාතෘකා ඔක්කොම බිඳහෙනවා. කෙලෙස් මතුවේ නිදක් නැතු යනවා. ඒ නිසා යාගේ සියලු කෙලෙසුම් සම්පූර්ණයෙන් නැති කරලා අමා මහ නිවන් අවබෝධ කරන්නේ දැනට පුළුවන් වෙනවා. ඒකට අමා මහ නිවන් අවබෝධ කරන්නේ කියුණා කොයි වෙලාවදී කොහොමද? ඒක කරගෙන යනකොට උණු ගමන් ටොස් ගාලා ඔන්න නිවන් එනවා කියන හිතෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඒ කරන පමණට සිත නිවෙනවා කියන එකයි. ඒකට Tamanda සිත නිවෙනවා ගිනි ගන්නවද කියලා බලන්න තමා ඒ දේ ගැන හිතනකොට තමාට දැනේ. යම ඒ කාර්යයේ දාපිකුණු දරුවාගේ පියාමව බලාපොරොත්තු වෙන දේවල් කරලා ඒ දරුවාට කලී සංග්‍රහ කරනවා. ස්වාමි පුරුෂයාගේ අප්‍රමාණ බලාපොරොත්තු කරලා ඒ තමාගේ තුමයිට කරනවා නම් භාර්යාවුත් එහෙමනම් මේ දුක් විඳින්න තරක් හම්බෙන්නේ නැති බව හොඳටම අපිට වැටෙන අතර දුක් විඳීමේ අයිතිවාසිකම් අවශ්‍යන ඒ අවස්ථාවේදී සැපෙන් ඒ ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඕකට තමයි නිවන කියන්නේ. නිවිලා වැඩ කරගෙන යනකොට සිත පහළ කිරීමට තියෙන ශක්තියක් නිවිලා ගියාම නැවත උපදින්න නැති මට්ටමේ නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවටපත් වෙනවා. ඉතින් යා කොහෙවත් උපදින්නේ නැහැ. එයයි කියලා එක්කෙකුත් නැහැ. පහළ වෙච්ච සිත නවතුණා. ඉතින් දැන් සිත පහළ වෙනවා.
और लोकाय बराबर इन बौद्धों से तो जब लोग देवल लाल लगे ना किधर कोई देखकर और आप बराबर उत्तर जीवत जीवत किर में देखा लगे नहीं करी साथ दंगों ना अदर दिविच तीन देश ना अवसान है दंगी थिंग एवं कहां दिखो ना සිද්ධින්නේ ඔල අධේජුල් වගේ ඇති වෙනව නැති වෙනව ස්වරූපය ඒක සංසන්දනය කරාම දැන් එකක් පහළ වුණාම ඒ හිත නිසා තවත් එකක් පහළ වීමට අඩිතාලමක් වැටෙනවා පුතක් කෙනෙක් ඒකට ජීවිතේ අවසර විශ්වාසුනේ ප්‍රත්‍යක්ෂන හිතක් එහෙම නැතුව ප්‍රත්‍යක්ෂන සත්‍යිකම දැන් ප්‍රත්‍යක්ෂන සිතේ කිව්වහම දැන් ජීය බුබුලු නගින වතුරක් තියෙනවා. ජීය බුබුලු කොච්චර වතුර වුණත් ජීය බුබුලු නගින් නැති වතුරක් තියෙනවා. ටිකක් වතුර ඝන වුණොත් මොනවද වැටිලා ඒ වතුර ඝනත්වයට පත් වෙනවා. කොච්චර වාදී බුබුල් බෙවාවත් වැටෙන්නේ නැහැ. ඒ වතුරේ තියෙන දියාරු ගතිය නිසා අර දී වතුර වැටෙනකොට ඒක දී බුබුලු මතුවේ. දැන් ඊටාම ලාභක දියාරු වෙච්ච ගතියකුයි ප්‍රත්‍යක්ෂ ගමේ තියෙන්නේ. දැඩි වෙච්ච ගතියක් නැහැ. ඒකට ඒ දියාරුකම කොහොමද හැදුනේ? තමන්ගේ ලේ දහතුවේ ආශ්‍රය වීමේ සිත් පහළ වෙන්න හදවත ඒ ලේ සකස් කරන යම් තරම පරමාණු තිබේ නම් රූප කලාප ඒ වායි කාන්දම් ශක්තිය තියෙන නිසා අර ස්පර්ශයෙන් ඒවා කම්පණය වෙලා සිතක් පහළ කරනවා. එතකොට අර ඝනත්වයටපත් උනේ කිව්වහම වෙන්නේ මොකද්ද? අර ඒ එක එක ආකාරයෙන් වතුර බින්දේ මහතකමට පුංචිකමට එක එක ආකාරයෙන් පහළ වෙච්ච සිත් සම්පූර්ණයෙන්ම ඔක්කොම පහළ වෙන්නේ එක මට්ටමකට වෙන්නවා රාතන්නවා. එතකොට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට රහතන් වහන්සේගේ එහෙම ඝනත්වයටපත් වුණා නම් ඇයි මේ සිත් පහළ වෙන්නේ ඒක නවතින්න ඕනේ කියලා ප්‍රශ්නයක් එනවා. ඉඳී. නමුත් ඒ මොකද උනේ අර සංසාරයේදී ගෙන උපදි ශක්තිය අර ලේ දහතුවේ සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. ඒකේ රශ්මි ධාරාවක් පවතී. ඒක නිසා අරමුණු නිමිත්ත ලැබෙනකොට සිතක් පහළ වෙනවා. ඒක බොහොම සාන්ත හිතක්. ඒකත් ඉවරයි. අර උපදි ශක්තිය නැති වෙනකොට අවසාන වෙනකොට ඒකත් ඉවරයි. ඒකෙන් පිරිනොම් පානවා කියන්නේ ඒකයි. එතකොට හැම ප්‍රත්‍යක්ෂ සිතක මේ ජීවිතේකම අදරසකම ඔය নানা ආකාරවල සිත් පහළ වෙන්නේ අර කෙලෙස් ශක්තිය කාම ශක්තිය ඒවා ඒ තුල තියෙන නිසා. හොඳයි පින්නතුනි දැන් මේ පින්නක් පිරිස මේ විදිහට මේ අනුශාසනාව ලැබලා ඊට පස්සේ මේ තවත් ඉතිරි කාලය ඒ ගැන ඒ ප්‍රයෝජන ලැබීමේ තත්ත්වයට වැටෙන්නයි ඊළඟට දැන් තියෙන්නේ. ඒ නිසා අපි දැන් ඒවා තේරුම් අරගෙන දැන් අත්‍ය ගත්තට පස්සේ රාසාග ප්‍රස්වාස මගින් සිත සංසුන් වෙමි කරමි. ඒ ලැබෙන ශබ්ද ආදී දේවල් ලෝකයක් මේ සිත වැඩ කරන හැටි. දැන් කපුටේ කෑ ගහන එකට විරුද්ධ වෙනවා. ඒක මං සද්දයක් නැතුව ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නෙමෙයි මං ඉන්න ඕනේ. ශබ්ද බැයි නම් වෙඩි හඬ එන හඬ වෙදිච්චා. ඒ ඔක්කොම එක මං ඉන්නවා. මං අමුතු දෙයක් නෑ ලැබෙන එක මං දිවියරන් ඉන්න ඔච්චරයි. ඕන. දැන් මගේ ඔළුවට ඇවිල්ලා භාවනා කරන වෙලාවට මේ ලෑල්ලක් ඇවිල්ලා හේතුණක් උඩ තියෙන. ලෑලි එකක් එක්ක ඉන්නවා විශේෂ. මම ඒකෙන් බේරෙන්න හදන්නේ. ඒක ඒ වටනවා වගේ ඊට පස්සේ මීට පුළුවන් මට ඒක අයින් කරන්න. නමුත් මෙහෙම මට ඉන්න බෑ මෙහෙමයි මට ඉන්න ඕනි කියන හැඟීම නැතුව ඒ එදෙනදී ඒ ආකාරයෙන් පිළිගැනීමයි මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕන. ඒ ආකාරයෙන් භාවනා කිරීමට දැන් කවුරුත් දැස්ති වෙන්නේ. දැස්තිලා මෙන්න මේ ආකාරයෙන් හිතාගෙන භාවනා කරලා අපි විසින් මේ කරන්න යනවා. මේ උදාාර ක්‍රියාව.
ඊළඟේ සලකා මේ ජීවිත වලට වෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුටටපත් වෙන්නා වූ ලෝකපාල ශාසන පාලක මේ ස්ථානයේත් අන්‍ය ස්ථානවලට අප අපැසුරු කරන්නා ස්ථානවලට අධිකුත් සීලම් දිව්‍ය රාජ සමූහයන් නමින් නැසීමේ පරලෝකයේ මෞපියාති ඥාති වර්ගයන් බොහෝ පින්නතුන් දලෝ සතුන් දපේ මේ උදාර ක්‍රියාවට සහකාරී වෙත්වා අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමටමත් අපට එකසේ නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන කවුරුත් දැන් සාධුත්වයෙන් භාවනා පටන් නැවතිච්ච පිරිස තාම හොඳින් මේ ක්‍රියාව කළා. මේ ක්‍රියාවේ යෙදුණා. ඒකේ තම තමන් කරපු හැටියට ඒ දුකින් නිදහසීමේ தත්ත්වය දුකින් නිදහසීමේ தත්ත්වය ඒ කරපු ප්‍රමාණයේ හැටියට තමයි ලැබෙන්නේ. මේකයි සංසාර ගමන දික් වෙන්නේ කොට වෙන්නේ ඔය කෙරුවාවේ තියෙන අඩුපාඩු ප්‍රමාණ වල හැටියට. ඒක දොස් කියන්න පුළුවන් එකක් නෙවෙයි. අපි කවුරුත් වැඩ කරන්න ඕන පුළුවන් හැටියට. නිසා දැන් මේ අවස්ථාවේ මේ පිටත් පිළිස පුරාගේ ජීවිතයේ පිළිබඳව හොඳ වැටහීමක් ලබාගෙන ඒකට කලියුත්තේ කුමක්ද කියන තීරණය දීමට දැන් මේ කාලය හොදාකාර පාවිච්චි කළා. ඒ මගින් රැස් කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාරේ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අප අපැසුරු කරන්නා වූ ස්ථානවලට අධිකෘත සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනකටම තම තමන්ගේ ජීවිත සැනසීම මාර්ගයේ පාදාගෙන ඒ නියම ප්‍රයෝජන ලැබීම සඳහා මේ හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් නැසීමේ පරලෝකීය මෞපියාදී ඥාති වර්ගයාට බොහෝත පින්න දුන්නත් ලෝසතුන්ට තම තමන්ට මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාරණා නිර්වාණ ධර්ම බෝධියට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතාවයන්